නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉත්තාවතානුකු ආසෝ වික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති යතෝකෝ ආසෝ වික්ඛු චතුන්නං මහා භූතානං සම්පයං ච අක්ඛරණං ච යථා භූතං පජානාති ඉත්තාවතාකෝ ආසෝ වික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති සද්ධා සම්පන්න සාධුතුමනි අද පින්නර පුර අසලස්සක පොහේදී අෂ්ටාංග පෝසත සීලේ සමාදන් වෙලා උතුම් වූ ත්‍රිවිධ රත්නෙහි අනන්ත ගුණ සිහිපත් කොට වන්දනා කරලා ටික වේලාවක් පවත්වන්න බලාපොරොත්තු වෙන ධර්මානුශාසනාව ශ්‍රවණී කිරීමටයි උදාන සිටි. බොහෝ විට පින්වතුන් දන්නවා ධර්ම දේශනාවක් කරනකොට ධර්මාවබෝධය ලබා ගන්නේ දේශනා වෙන අවස්ථාවේදීමයි. එසේ දේශනා වෙන අවස්ථාවේම ධර්මාවබෝධය කරන්න හොඳ සමාධි සිතකින් එකඟ සිතකින් පිහිටලා ධර්මයේ ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ එකඟතාවයේ උපකාර කොට හොඳ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කළොත් අපට පුළුවන්කමක් ඇති වෙනවා මේ අවස්ථාවේම ඊට අදාළ ප්‍රඥාව දියුණු කරගන්න. මේ නුවණ ඇති වෙන්න බාධා කාරණයක් වෙලා තියෙනවා. අද ධර්මයේ ශ්‍රවණය කිරීමත් මතුවට ධර්ම අවබෝධය ලබා ගන්නවා කියන අදහස ඉංගිත් වීම. එතකොට හැමදාම මතුවට කියන අදහස ඉදිරිපත් වෙනවා විනා එයින් නුවණින් යුක්ත වීමක් සිද්ධ වන්නේ නැහැ. ඒක ටික වෙලාව ජීවිතේ වටින අවස්ථාව එකඟ සිතකින් බණ අහලා ධර්ම අවබෝධ කළොත් අපට ජීවිතේ පුරාවටම නිවනින් සැනසෙන්නටත් ඒ කාර්ය උපකාර වෙනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන් පින්වතුන්ට මතක් කළේ සංයුක්ත නිකායෙහි පෙන්නලා තියෙන චින්සුකෝපම සූත්‍රය කියන සූත්‍ර ධර්මෙහි සඳහන් වෙන පාඨයක්. මේ චින්සුකෝපම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාරන්නට හේතු කරුණක් තියෙනවා. එක්තරා වික්ෂුන් වහන්සේ නම තවත් වික්ෂුන් වහන්සේ නමකට ළඟට ගිහිල්ලා අහනවා මහණහුගේ දැකීම සම්පූර්ණයෙන්ම සුවිසුද්ධ භාවයට පත්වන්නේ කෙසේද කියලා. දැකීම පිරිසුදු වන්නේ කෙසේද? ඒ වික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ස්පර්ශ ආයතන 6 ඉපදීමත් නිරුද්ධ වීමත් තත්ත්වසේ දැක ගන්නවා නම් පිරිසුදු භාවයට පත් වෙනවා කියලා. මේ වික්ෂුන් වහන්සේ මේ පිළිතුරින් සෑහීමකටපත් වුණේ නැහැ. සතුටුුනේ නැහැ.
තවත් භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා අහනවා මහණහුගේ දැකීම සම්පූර්ණයෙන් පිරිසුදු භාවයට පත්වන්නේ කෙසේද කියලා. ඒ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් තතුසේ දකීද යතහා භූත වශයෙන් දකීද මහණෝගේ දැකීම පිරිසුදු භාවයට පත් වෙනවා කියලා. මේ භික්ෂුන් වහන්සේ මේ කාර්මින් සන්තෝෂයටපත් උනේ නැහැ. ඊළඟට අහනවා තවත් භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මහණුගේ දැකීම සම්පූර්ණයෙන් පිරිසුදු භාවයට පත්වන්නේ කෙසේද කියලා. සතර මහා භූතයන්ගේ ඇතිවීමත් නැතිවීමත් යතහා භූත වශයෙන් දකීද එපමණකින් මහණුගේ දැකීම පිරිසුදු භාවයට පත් වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේ උත්තර දුන්නා. නමුත් මේ භික්ෂුන් වහන්සේ එපමණිකුත් සෑහීමකට පත් වුණේ නැහැ. තවත් භික්ෂුන් වහන්සේ නමක් ගාවට ගියා. ගිහිල්ලා අහනවා මහණුගේ දැකීම කොපමණකින් පිරිසුදු භාවයට පත් වෙනවාද කියලා. ඒ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා හේතු ප්‍රත්‍යයෙන් යමක් හටගනීද ඒ සියල්ල නිරුද්ධ භාවයට පත් වෙනවා කියලා යතහා භූත වශයෙන් දැක්කොත් දැකීමෙන් මහණුගේ දැකීම පිරිසුදු භාවයට පත් වෙනවා කියලා. මේ භික්ෂුන් වහන්සේ ඒනුත් සන්තෝෂයටපත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ සියලු විස්තරය මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කර සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට උපමාවක් වදාළා. කෑල ගසක් නොදුටු පුරුෂයෙක් කෑල ගස හොඳින් දන්නා පුරුෂයෙකුට ගිහිල්ලා කෑල ගස කෙබඳු ආකාරයේද කියලා අහනවා. ඒ පුරුෂයා උත්තර දෙනවා දාලා ගිය කණුවක් වාගේ කෑල ගස කියලා. මොකද යන්නේ ඍතුවකදී කෑල ගසේ ස්වභාවය බඳු. නමුත් මේ පුරුෂයා එපමණකින් සන්තෝෂ වුණේ නැහැ. තවත් කෑල ගස ගැන දන්නා පුරුෂයෙක් ළඟට පැමිණුණා. අහලා කෑල ගස කෙබඳු ආකාරයේද කියලා ඇහුවා. ඒ පුරුෂයා කියනවා කෑල ගස මස් වැදලි වලින් ගැරසී ගත්තා වූ ආකාරයක් කියලා. ඒ මොකද රතු පාට මස් වැදලි ගැරසිලා වාගේ තමයි මල් පිපෙන කාලෙට. නමුත් මේ පුරුෂයා එකකින් සෑහීමකටපත් වුණේ නැහැ. තවත් පුරුෂෙක් ගාවට ගිහිල්ලා කෑල ගස ගැන දන්න අහනවා කෑල ගස කෙබඳු ආකාරයක්ද කියලා. කරල් පැලිලා තියෙන පොතු ගැලවිලා තියෙන වෙහැරි ගසක් වාගේ තමයි කෑල ගස කියලා මේ පුජ්‍යලයා උත්තර දුන්නා. ඒ යම් ඊත්වකදී පුරුෂයා දැකලා තියෙනවා. නමුත් මේ භික්ෂුන් වහන්සේ සතුටුපත් මේ පුරුෂයා සතුටුපත් වුණේ නැහැ. තවත් කෑල ගස ගැන දන්නා පුරුෂයෙක් ගාවට ගියා. අහනවා කෑල ගස කෙබඳු ආකාරයේද කියලා. මහත් සෙවණේ දෙන නුගුරුකක් වාගේ කියලා මේ පුරුෂයා උත්තර දුන්නා. මෙන්න මේ උපමාවෙන් බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ පුජ්‍යලයා ඒ අවස්ථාවේ කෑල ගස දැක්ක හැටි. ඒ හතර දෙනාගේම කීම නිවැරදි වාගේ අර මුලින් උත්තර දුන්න භික්ෂුන් වහන්සේලාගේ හතර දෙනාගේම කීම නිවැරදි.
හොඳට මතක තියාගන්න පළවෙනි එක සය ආයතනයාගේ ස්පර්ශයක් නිරෝධයක් යථා භූත වශයෙන් දකින්න. දෙවෙනි අවස්ථාව පංච උපාදානස්කන්ධයගේ ඇතිවීමත් නැතිවීමත් පසුසේ දකින්න. තුන්වෙනි අවස්ථාව සතර මහා භූතයන්ගේ ඇතිවීමත් නැතිවීමත් පසුසේ දකින්න. තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනීද ඒ ඇතිවීමත් නැතිවීමත් පසුසේ දකින්න. මේ අවස්ථා හතරම නිවැරදි. ඒ වික්ෂුන් වහන්සේ දැක්ක විදිහ අර කෑලගස්සේ උපමාවට සම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාරනවා. යම් රජ කෙනෙකුගේ පවුරු පදනම් ශක්තිමත් ගොඩනගා ඇති නුවරක් තියෙනවා. මේ නුවරෙහි දොරටු 6ක් තියෙනවා. ඒ දොරටුවට ඥානවන්ත යක්ෂ දොරටු පාලකයෙකු ඉන්නවා. හඳුනන්නවුන් ඇතුළු කරන නොහඳුනන්නවුන් වළක්වන දොරටු පාලකයෙකු. ශීඝ්‍ර ගමනින් එන දූත යුවලා මේ දොරටු පාලකයාගෙන් අහනවා එම්බා පුරුෂය මේ නුවර හිමියා කොහිද කියලා. දොරටු පාලකයා කියනවා මේ නුවර තුල සිව්මන් සලක් තියෙනවා. අතරමං හන්දියක් තියෙනවා. එහි මැද නුවර හිමියා ඉන්නවා කියලා. දැන් මේ දූත යුවල සිව්මන්සල එහි සිටින නුවර හිමියා හමු වෙලා ආකාරණීය පවරාදී ආකාරණීය කියලා ආමගටම පැමිණෙනවා. ඒ වගේම පෙර දිගින් දූත යුවලක් එනවා, අපර දිගින් දූත යුවලක් එනවා, වම් පසින් දූත යුවලක් එනවා, දකුණු පසින් දූත යුවලක් එනවා. ආකාරණීය පවරාදී ආමගට පිළිපන්නවා. මෙන්න මේ උපමාවෙන් දත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. පවුරු පදනම් ඇති නුවරයන් දෙමව්පියන් ප්‍රත්‍ය වීමෙන් ආහාරයෙන් පැවතෙන මේ ශරීරයට නම නුවර කියලා. දොරටු 6 ඇස කන දිව නාසය ශරීරයේ මනසට නම. දොරටු පාලකයා සිහියට නම. ශීඝ්‍ර ගමනින් එන දූත යුවල සමත විපස්සනාවට නම. මැද සිව්මන්සල සතර මහා භූතීන්ට නම. සිව්මන්සල මැදෙහි සිටින නුවර හිමියා විඥාණයට නම් ආකාරණී පවරාදීම සිදු කර ගැනීම නිර්වාණ අවබෝධයට නම් ආභගතම පිළිපන්වීම මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නම් අර සෑම උදාහරණයක් එකතු වෙන විදිහට භාග්‍යතුන් වහන්සේගේ සර්වඥා ඥාණයෙන් මේ කාරණය දේශනා කර වදාළා. මේකට කියන්නේ කිංසුකෝපම සූත්‍රය. ඉතින් අද අපි මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගත්තේ කිත්තාවතා නෝකෝ
ආවසෝ බික්ඛුනෝ දස්සනං සවිසුද්ධං හෝති. තුන්වෙනි අවස්ථාව. මහණෙකුගේ දැකීම කොපමණකින් පිරිසුදු භාවයට පත් වෙනවාද? යතෝකෝ ආවසෝ බික්ඛු චතුන්නං මහා භූතානං සමුදයං ච අත්ථගමං ච යතහ භූතං පජානාති. සතර මහා භූතින්ගේ සමුදයං ච කියන්නේ හට ගැනීම, අත්ථගමං ච කියන්නේ අස්ථාංගම නිරුද්ධ වීම. යතහ භූත වශයෙන් දකීද, ඇති හැටියට දකීද. එත්තහවතාකෝ බික්ඛු එත්තහවතාකෝ ආවසෝ බික්ඛුනෝ දස්සනං සවිසුද්ධං හෝති. එකමණකින් මහණ වූගේ දැකීම පිරිසිදු භාවයට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාව තමයි අපි මේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ. අපට ඒ කාර්යය හරියට පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් අරුපමාවක් අනිකුත් කාරණා හොඳට වටහා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒකයි මම මතක් කළේ. නැවත වතාවක් මතක් කරන්නේ බණ ඇහිීමත් භාවනා වීමත් ධර්මයේ වැඩිමත් එහි නිවීම සාත්‍යීමත් එකම මොහොතක වෙන්න පුළුවන් දෙයක්. එකම දාක් අපි කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ. දැන් අපි බලනවා අපි මාතෘකා කරපු පාඩේහි අදහස. සතර මහා භූතින්ගේ හට ගැනීමක් සමුදය. අත්ථංගමේ කියන්නේ නිරුද්ධ වීම. හට ගැනීමත් නිරුද්ධ වීමත් මෙතන යතහ භූතං පජානා යථාර්ථ වශයෙන් ඇති ඇතියෙන් දකීද කියන වචනය මෙතන පෙන්නලා තියෙනවා. මෙන්න මේ කාරණය පමණක් දැක්කා මහණවගේ දැකීම පිරිදුදු භාවයට පත් වෙනවා. ඉතින් අපි දේශනාවෙන් පෙරත් කොටස් දේශනා කරලා තියෙනවා. අද අපි මේ ධර්ම පාඨයේ අදහස තමයි තේරුම් ගන්න උත්සාහ කරන්නේ. සම්මත ලෝකේ අපි කොටස් රාශියකින් එකතු වුණා වූ දෙයකට නමක් පනවනවා. වජිරා කියන රහත් භික්ෂුණීන් වහන්සේ එක් අවස්ථාවට තමාගේ සිත පෙරලා දැනීමට උත්සාහ දරපු මාරයාට ගාථා පෙළක් වදාළා. එහි තියෙන එක ගාථාවක් තමයි යතායංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සාන්තේසු හෝති සත්තෝති සම්මුති. භික්ෂුණීන් වහන්සේ රහත් භික්ෂුණීන් වහන්සේ වදාරනවා ප්‍රකාශ කර සිටිනවා කොටස් රාශියක් එකතු තැනට රතය කියලා શબ્දයක් විවාහාරයක් ඇති වෙනවා. යතාහි අංග සම්බාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඒ වාගේ මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පංචකෙහි එකතුවට සත්‍යය කියලා විවාහාරයක් වෙනවා. එතකොට
අපිට මේ ගාථාවෙන් පැහැදිලි වෙනවා හැම දෙයක්ම කොටස් රාශියක එකතුවක්. ඒ කොටස් රාශියකට එකතුවට සිතුවිලි හිතින් යම් විවාහාරයක් පනවනවා. මොනවද මේ කොටස් රාශිය කියලා කියන්නේ? දැන් රතය කියනකොට රත රෝධ, රතේ ආසන, වහලය මෙවැනි කොටස් වෙන් කළොත් එතන රතේ කියලා නමකින් පනවන්න තැනක් දෙන්න බෑ. එතකොට වෙන් කළොත් කොටස් එකතු කළොත් රතේ කියලා શબ્දයක් පැනවීමක් කළාට අර කොටස් වල එකතුවටම ඒ වාගේ මේ ලෝකයේ තුල තියෙන්නේ පැනවීමක් කොටස් වල එකතුවකට නමක් කතා කරනවා. ගහ, මුල්, පොතු, කඳ, මල්, කොළ කොටස් වෙන් කළොත් ගහක් කියලා පනවන්න බෑ. ඒවට වෙන නමක් පනවන්න. නමුත් කොටස් ටික එකට වැදිලා තියෙනකොට, රාශි වෙලා තියෙනකොට ගහක් කියලා නමක් සම්මතයක් පැනවෙනවා. ගියා ලීදඬු, උළු, ගඩොල්, වැලි, සිවිල් කොටස් වෙන් වශයෙන් පැවතුවොත් ගයක් කියලා පැනවීමක් වෙන්නේ නැහැ. මේ ටික එකට වැදුනොත් ගයක් කියලා පැනවීමක් වෙනවා. බලන්න ගේ කියන්නේ නාම සම්මතය. නමුත් යථාර්ථයේ වශයෙන් බලනකොට එකතු වුණත් කොටස්, ලෙහුණත් කොටස්. ඒ වාගේ ඒ වචනේ අපි දැන් අපේ හිත කය දෙකට යොදනවා. අපේ කියලා සලකුණු ලබන හිත කය දෙකට යොදනවා. ශරීරය, කය, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිඳුළු, වකුගඩු, හෘදමාංශ, අක්මාව, දලඹුව, අතුණු බහන්, පැසුණු ආහාර, නොපැසුණු ආහාර, ඉස්මොලය. තද කරන කොටස් 20ක්. පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, උරුණු තෙල, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා. වැగిරෙන කොටස් 12ක්. එතන පඨවි ධාතුවට බර කොටස් 20ක්, ආපෝ ධාතුවට බර කොටස් 12ක්, කොටස් 32යි. ඊළඟට වාතේ 6 ආකාර ක්‍රියාවක්. උද්ධංගම වාතේ, ඉහළට හමන වාතේ, අදෝගම වාතේ, පහළට හමන වාතේ, කුච්චසි වාතය, කොට්ටාස වාතය, ආහාර පාන පෙරලවන වාතය, ඒ වගේම කුසත පිටින් ඇති වාතය, අංග භංගානුසාරී වාතය, ලේ ධාතුව තල්ලු කරන වාතය, ප්‍රස්වාස වාතය, කිලුට පිට කරන වාතය, වාතය වැඩ 6ක්. තේජෝ ධාතුව ආකාර 4ක්. දාවන, තවන, දිරවන, පැසවන කියලා. සංතාපන, දිරාපන, පරිදාන, පාඨ. ආකාර වැඩ 4ක් තේජෝ ධාතුව. මේ කොටස් 42ක් එකතු වුණු තැනට ශරීරය කියලා පනවනවා. දැන් නුවණින් යුක්ත වෙන්න පුළුවන්. එක එක කොටස වෙන් කළාට ශරීරය කියලා පැනවෙන්නේ නැහැ. කෙස් වලට කෙස් කියනවා මිසක් ශරීරයක් කියන්නේ නැහැ. දත් වලට දත් කියනවා මිසක් ශරීරයක් කියන්නේ නැහැ.
කැහි සොටු වලට කැහි සොටුව කියනවා මිසක් සිරුරක් කියන්නේ නැහැ. ආස්වාස ප්‍රත්‍යයෙන් උපදින තේජෝ ධාතුවට ශරීරය කියන්නේ නැහැ. ඇතුළත ක්‍රියා කරන වාතයට ශරීරය කියන්නේ නැහැ. නමුත් මේ කොටස් වල එකතු වී ක්‍රියාකාරීත්වයට නමක් පනවනවා ශරීරය. එතකොට දැන් අපිට පැහැදිලි වුණා නමක් පනවන ඕනෑම දෙයක් කොටස් රාශියක එකතුවක් මේ කොටසක් ඒ කියන්නේ දැන් කෙස්ලොම් ආදී පටවි කොටසක් බැලුවත් තද ගතියෙහි වැඩි නමුත් අනිකුත් ස්වභාවයෙහි නැතුව නෙමෙයි තේජෝ වායෝ ආපෝ නමුත් අපි ඒකට පටවි කොටස කියන්නේ පටවි ධාතුව තද ගතිය වැඩි හින්දා මේකට කියන වචනය එකිනෙකින් වෙන් කළ නොහැකි කියන වචනය අවිනිභෝගිකයි. අවිනිර්භෝගිකයි. දැන් ආපෝ ධාතුව වතුර කොටස් බැලුවත් වැగిරෙන ගතිය අධික වෙලා තිබුණාට තද ගතිය අඩංගුයි. තේජෝ ගතිය අඩංගුයි. වායු ක්‍රියාකාරීත්වයත් අඩංගුයි. අවිනිභෝගිකයි. නමුත් වැගිරුණු ගතිය අධික නිසා ඒ නම කියනවා. දැන් ගින්දර තේජෝ ධාතුව බලනකොට එහි තියෙනවා දවන ගතිය අධිකයි. නමුත් දැවෙන්නේ පටවිය. ඒ වගේම ගින්දර වල රස්නේ අඩු වැඩිකම් බලපානවා උතන ආපෝ ධාතුව අඩංගුයි. දවන වැගිරීම. ඒ වගේම වාතී ක්‍රියාව වායු ධාතුව බැලුවොත් බලන්න වායු ධාතුව තල්ලු කරන සොලවන කීවට ගස්ගල් පෙරලවන්න හයියක් කොටි ඒකට එහි තේජෝ ආපෝ නැතුව නොවේ මේ කොටස පැහැදිලි කරගෙන ආවම අපි කියන සාරාංශය මොකද්ද හැම දෙයක්ම කොටස් කීවට කොටස අවිනිභෝගිකයි. පඨවි ආපෝ තේජෝ වායු කියන හතර ක්‍රියාවක්. එතකොට එකාංශයක් තාසියුම් අංශුව ගත්තා. මේ අංශුව කියන්නේ නම සම්පතයක්. ඉස්සෙල්ලා පැහැදිලි කරුවා වගේ අංශුව කියන්නේ සම්පතයක්. පැනෙව බලා ගන්න. නමුත් සිද්ධිය පඨවි ධාතු තද කරන කුඩු කරන ස්වභාවය ආපෝ ධාතු ගලන වැగిරීම ස්වභාවය තේජෝ ධාතු දවන තවන ස්වභාවය වායු ධාතු තල්ල කුරන සොලවන ස්වභාවය ඒ ක්‍රියාකාරීත්වය එතකොට මේ හතරාකාර ක්‍රියාවට තමයි එහෙනම් අංශුව කියලා හරි නමක් කතා කරන්නේ. ඒක සම්මත. ඒක පැනවීම. අර භික්ෂුණීන් වහන්සේ වදාarලා තියෙන විදිය උගාක් හිතන්න වෙනවා. කොටස් රාශියක් එකතු වෙච්ච තැනට රතේ කියලා පැනවීමක් වෙනවා කිව්වට. ඒක හිමිහිට ඒ වචනයටම සීමා කරන්නේ නැතුව ඒ වචනේ උදව් කරගෙන මේ පැනවීම කියන්නේ මොකක්ද කියලා මෙනෙහි කරගෙන නුවණින් මෙනෙහි කරගෙන බලන්න. එතකොට පේනවා රළු දෙයක් වශයෙන් පැනෙවුවත් ඊටාම් සිවුම් අවස්ථාවක් විදිහට පැනෙවුවත් හතරාකාරී ක්‍රියා ස්වභාවයකටයි මේ පැනවලා තියෙන්නේ. එතකොට පැනවීම අපට මේ ජීවිතයේ අනුකරණයන්ගෙන් ගත සම්මතයක්.
නමුත් මේ සම්මතයට බර වෙලා තියෙනවා. සම්මතය ඇත්ත කොට පිළි අරන් තියෙනවා. සම්මතය දෙයක් කෙනෙක් කොට පිළි අරන් තියෙනවා. සම්මතය මගේ ශරීරය කියලා පිළි අරන් තියෙනවා. මගේ දේවල් කියලා පිළි අරන් තියෙනවා. ඉතා සුළු තැනකින් මේ කිවැරද්ද. සතරමා භූතයන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් යතහා භූත වශයෙන් නොදේ. ඒකයි අර දේශනා පාඨයේ තිබුණේ සතරමා භූතයන්ගේ ඇතිවීමත් නැතිවීමත් යතහා භූත වශයෙන් දකීද දැකීම පිළිබඳ භාවයටපත් වෙනවා. එහෙනම් අපි දැන් බලාගෙන ආපු ධර්ම පිළි හැටියට අපිට දැන් තෝරගන්න වෙනවා අර කොටස් වල එකතුවට කියපු තැන ගැනත් නෙමෙයි. වෙන් කරපු ඒවටත් නම් තියෙනවනේ. ඒ ගැනත් නෙමෙයි. එකක් එකට සම්බන්ධයි. ඊතාසියුන් අංශුවේහි අංශුව කියන නමත් සම්මතයක්. එහෙනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියලා විවාහාරයේ සම්මත විවාහාරයේ වෙන්නේ කෙබඳු ස්වභාවයක්ද කියලා තෝරා ගන්න වෙනවා. අර විස්තර ටික ඔක්කොම අපි දැන් ගිනාවේ මෙතෙන්. පඨවි ධාතුව කියලා පනවනවා. ආපෝ ධාතුව කියලා පනවනවා. තේජෝ ධාතුව කියලා පනවනවා. වායු ධාතුව කියලා පනවනවා. පැනමින් හතරක්. නමුත් එකකින් එකකට වෙන් කරන්න බෑ අවිධිකෝවිකයි. එහෙමනම් මේ පනවන්නේ කෙබඳු ස්වභාවයකද කියලා නැවත වතාවක් බලමු. අපි පුංචි උදාහරණයක් කතා කරමු. ඒ තෝරා ගන්න තැන ඉලක්ක කරගන්න. තේරුම් ගන්න උපකාර කරගන්න. තමයි උදාහරණ කියන්නේ. විදුලිය කියන ස්වභාවය කවුරුවත් දැකලා නැහැ. විදුලියෙන් කරන වැඩ අපිට සිතුවිලිය හිතට නැගෙනවා. විදුලි පංකාවක් කරගෙනකොට අපි දන්නවා විදුලියෙහි ක්‍රියාවක්. විදුලි පහනක් දැල් වෙනකොට අපි දන්නවා විදුලියෙහි ක්‍රියාවක් කියලා. ආලෝකය නිකුත් වෙනකොට. ඒ වගේම වතුර ටිකක් හත් කරනකොට අපි දන්නවා විදුලියෙහි ක්‍රියාවක් කියලා. එතකොට විදුලියෙහි ක්‍රියාකාරීත්වය ගැන අපි දන්නවා. මොකද ඒවා ලකුණු විදියට අරන් බලන්න පුළුවන්. විදුලි පංකාව කරගෙනවා කියන ස්වභාවයේ සිතුවිලි හිතට නගා ගන්න පුළුවන්. වතුර රත් වෙලා තියෙනවා කියලා වටහා ගන්න පුළුවන් ස්පර්ශයෙන්. ආලෝකය නිකුත් වෙනවා කියලා චක්කු ප්‍රසාදයේ මොනකොට වටහා ගන්න පුළුවන්. නමුත් ඒ සියල්ල දෙන කාර්මිකයා අර විදුලිය වස්තුවක් විදිහට පෙන්වන්න බෑ. ඔකට වැටහෙන්න ඕනේ එතන යම් ක්‍රියාවක් කිරීමේ හැකියාවකින් වෙන වැඩ. වැඩ ගැන කතා කරලා තමයි විදුලිය ගැන කතා කරන්නේ. දැන් මේක උදාහරණ. මේ උදාහරණේ කොතෙන්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන හතර ආකාරයේ ක්‍රියාව පැහැදිලි කරන්නේ. පඨවි ධාතු අපි කියවනේ පද කරන පුදු කරන ස්වභාවය කියලා. එහෙනම් මේ ස්වභාවය කියන්නේ යම් ක්‍රියාත්මක බව. ආපෝ ගලන වැగిරෙන ස්වභාවය යම් ක්‍රියාත්මක බව. තේජෝ දවන තවන ස්වභාවය යම් ක්‍රියාත්මක බව. වායෝ එතකොට පඨවි ආපෝ තේජෝ ක්‍රියාත්මක බවක් එහිම නැවත ක්‍රියා කරන බවක් වායු. තල්ලු කරන සොලවන කුඹෝන අකුලව. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන වචන හතරට ඔය අදහස් හතර ගත්තා.
නමුත් මෙතන පැහැදිලි කරනවා දේශනාවේ තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එතකොට මේ ධාතු කියන අර්ථය හතරටම පොදුයි. ධාතු කියන්නේ මූල ස්වභාවය. යම් ක්‍රියාවක් කරවන්නට පුළුවන් හැකියාව. හැකියාවෙන් වෙන වැඩේ තමයි පඨවි. හැකියාවෙන් වෙන වැඩේ තමයි ආපෝ. හැකියාවෙන් වෙන වැඩේ තමයි තේජෝ. හැකියාවෙන් වෙන වැඩේ තමයි වායු. අර විදුලියේ උදාහරණයට අරන් හිමිහිට නුවණින් යුක්තව බලන්ද හැකියාවෙන් වෙන වැඩ හතරක්. වැඩ හතර විනා හැකියාවේ හතරක් නෑ. නමුත් මෙතන විශේෂත්වය හැකියාවෙන් තොර වැඩ ගැන කතා කරන්න බෑ. එහෙනම් හැකියාව වැඩේට යෙදිලා තියෙනවා. එකයි වචන දෙක එකතු කරලා පඨවි ධාතු කියනවා. හැකියාවෙන් කෙරෙන වැඩේ. හැකියාව ධාතුව ක්‍රියාකාරීත්වය පඨවි. නමුත් හැකියාව වෙන් කරලා පෙන්වන්න බෑ. හැකියාව නිතරම වැඩේට යෙදිලා. ආපෝ ධාතු හැකියාවෙන් කෙරෙන තවත් වැඩක්. තේජෝ ධාතු, වායෝ ධාතු තවත් වැඩ. දැන් එතකොට වැඩ හතර තියෙන්නේ නෑ. අන්න බලන්න. සතර මහා භූතයන්ගේ හට ගැනීම හා නිරුද්ධ වීම. චතුන්නං මහා භූතානං සමුදයංච අත්තගමංච යතහ භූතං ප්‍රජානාති. සතර මහා භූතින්ගේ සමුදය කියන්නේ හට ගැනීම. අත්තගම කියන්නේ අස්තංගමය. නිරුද්ධ වීම. ඇති හැටි දකීද යතහ භූතං ප්‍රජානාති. එතකොට අර ඊතාසුන් අංශුවේ කියන තැන පවා පණවන්න බෑ. ධාතුෙහි ක්‍රියාකාරීත්වය නොපවතිනවා. නොපවතිනකොට නැවත ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙනවා. එහෙමනම් ධාතුව තියෙන දෙයක් ආත්ම දෙයක් කියන්න බෑ. මොකද මුලින් වෙච්ච ශක්තිය නෙමෙයි. ඒක වැරදි විදිහට නොපැවතුනේ නමුදු තවත් එකක් හටගන්න හේතුවක් වෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි මේ නම් වලින් කතා කරන හැම දෙයකම තම සාධාරණ ස්වභාවය. මේකට කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දේ නිරුද්ධ වෙනවා කියන අදහසයි. ඉතින් ඔය වචනය මෙහෙලා අහලා සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියලා සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. නොඑක් විදිහට තමන් නුවණින් යුක්තව බලන්න ඕනේ, තෝරා ගන්න ඕනේ. බණ අහනකොටම තේරෙනවා. එහෙනම් අහනකොට තේරුම් දැකීම මෙනෙහි කරනකොට වැඩි දියුණුවක්. සරල උදාහරණයක් අපි හැමදෙතරම පැහැදිලි කරනවා මේ ධාතු හතරෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. භාජනයකට හාල් ටිකක් දමලා වතුර ටිකක් එකතු කරලා ලිපේ තියලා ගින්දර පත්තු කරනවා කියන්නේ. සඳහාල් කියලා නමකින් සම්මතයකින් විවහාර කරන පඨවි ගතිය, පද ගතිය අධිකයි. වතුර කියලා නමකින් විවහාර කරන්නේ ආපෝ ගතිය අධිකයි. භාජනයකට දාලා වතුර වක් කරලා ලිපේ තියලා ගින්දර පත්තු කරනවා කියන්නේ තේජෝ ගතිය අධිකයි. එහි ක්‍රියාත්මක බව වායි. එතකොට අර සතර මහා භූතින්ගේ ක්‍රියාත්මක භාවයේ මුලින් තිබුණු ස්වභාවය එක්ෂණික වශයෙන් උත් සම්තති වශයෙන් උත් නිරුද්ධ වෙලා. ඒ හාල් ආය හම්බ වෙන්නේ නැහැ. හාල් හම්බ වුණේ නැති වුණාට තවත් ඵලයක් ඇති කරන හේතුවක් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ බව. හාල් නොපවතිනවා. බත් කියන ඵලය ඇති කරන හේතුවක් ඇති වෙලා. ඒ හේතුවේ ඵලය තමයි බත්. බත් ආහාරයට ගත්තොත් කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා දත් වලින් හැපිලා අන්පරිද්දකට වැටිලා
ආමාශයේ වාතයෙන් පෙරලිලා ඒ ඕජාව නිරුද්ධ වෙනවා. දැන් ආයි බත් කතාවක් නැහැ, ඕජාව ගැන කතාවක් නැහැ. කෙස්ලොම් නියදත් ආදී කොටස් ඇති කරන හේතුව නිසා ඕජාව නිරුද්ධ වෙනකොට ඒ නැවත ඇති කරන හේතුව නිසා ඇති කරන ශක්තිය නිසා ස්වභාවය නිසා ඒ ස්වභාවයේ හේතුවේ ඵලයක් තමයි කෙස්ලොම් නියදත් කියන්නේ. ඒ දේ නොපවතිනවා. අලන හැමදාම හොත සෝලා දාන හැමදාම කයි කාලා දානවා කෙලසොට්ටු මල මුත්‍රා පුන් හැමදාම අලුත් කරේ අලුත් මේක ඇති වෙනකොට නැති වෙන්නේ නැති වෙනකොට අපි පොළවට වැටුණා කීවට ඒ දේ නොපවතිනවා පස් ඇති කරන හේතු නිසා තමයි ආයි පස් ඇති මෙන්න මේ ස්වභාවයෙන් තෝරගන්න අතීතයෙන් එකක් වර්තමානයේ ඉන්නවත් නෙමෙයි වර්තමානයේ එකක් අනාගතයට යනවා වර්තමානයේ කියන ස්වභාවය හේතුවකින් අටගෙන විරුද්ධ වෙනවා නැහැ කියලා මොකවත් නැහැ කියලා පැනෙවුවත් නෙමෙයි මෙන්න මේ ස්වභාවය හොඳට අපිට වැටහෙන්න ඕනේ මොකද හාල් නැති වෙලාවත් ඉපදෙනවා කිව්වොත් උච්චේයි. එන හාල් නැති වුණා. ආයි බත් ගැන කතා කරන්න බෑ. නැති වෙච්ච එකකින් ආයෙ එකක් ඇති වෙන්න බෑ. හාල් බත් වුණා කිව්වොත් සාස්වතයි. එකක්ම වෙනවා. එහෙමනම් උච්චේ දෘෂ්ටියටත් සාස්වත දෘෂ්ටියටත් නොපැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළා. හාල් නොපැවතෙනකොට බත් කියන ඵලයක් ඇති කරන හේතුවක් හටගෙන ඒ හේතේ ඵලයයි බත්. නමුත් ඒ ඵලයේද නොපවතින. මෙන්න මෙතනින් අපිට හොඳට වැටහෙන්න ඕනේ සතරමා භූතීන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් යතහා භූත වශයෙන් දකින්න. එතකොට මේ දේවල් කාරණාව ගැන නෙමෙයි මේ බලන්නේ. දේවල් කාරණා සම්බති. ඒවා පනවගත්ත විදිය. නැවතත් මතක් කරනවා රතේ කීවේ ගහ කීවේ ගෙය කීවේ ශරීරය කීවේ පනවගත්ත විදිය කොටස් කීවා පනවගත්ත විදිය කොටස් වලින් අංශු කීවා පනවගත්ත විදිය අංශුව බලනකොට ධාතු හතරේ ක්‍රියාව කීවා පනවගත්ත විදිය පඨවි ආපෝ තේජෝ වායු එහෙනම් යථාර්ථය මොකද්ද අර යම් ක්‍රියාවක් කරවීමේ හැකියාව නිසා ඇති වෙලා නිරුද්ධ වෙනවා හැකියාව වෙනව පෙන්වන්න බෑ මොකද ක්‍රියාව තේරෙන්නේ නැහැ ක්‍රියාව වෙනව පෙන්වන්න බෑ නොපවතින නොපැවතුනි නමුදු නැවත යමක් හටගන්න හේතුවක් ඇති වෙලා ඒක නොපැවතුනේ පැකිලි තේරෙන්න හාල් නොපැවතෙන්නේ ඒ හාල් ගැන ආයෙ කතා කරන්නේ නැහැ බත් ඇති කර නැමැති ඵලයක් ඇති කරන හේතුවක් වෙලා කියලා. නමුත් ඒද නොපවතී. ඔන්න ඔය වචනින් තේරුම් ගන්න ඇහැ කන දිව නාසය ශරීරය ඉන්ද්‍රියන් හේතුඵල නිරෝධය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හේතුඵල නිරෝධයක් වගේ. උදාහරණයක් පැහැදිලි වචනයක් අපිට වදාරලා තියෙනවා රූපං වික්ඛවේ අනිච්චං උප්පතිති උච්චති රූපං උප්පතිති උච්චති රූපං කියන්නේ රූපේ කියන්නේ බින්දෙන බවයි කියලා. බින්දෙන බව එකක් රූප එකක් නෙමෙයි. අපි තේරුම් ගන්න තියෙන්නේ රූපේ නැති වෙනවා කියනකොට පරක්කු. රූපේ තියෙන දෙයක් විදියට හිතලා නැති වෙනවා ගැන කියනවා. වැස්ස වහිනවා. වැස්ස කියන්නේ දැහිීමට. නමුත් අපි වැස්ස කියන එක අපේ භාෂාව සැකසීලා තියෙන්නේ වැස්ස කියන එක තියෙන දෙයක් විදියට හිතලා වහිනවා කියන්නේ. ගඟ ගලනවා. ගඟ කියන්නේ ගැලීමට. නමුත් අපි වටහාගෙන තියෙන්නේ ගඟ කියනකොට තියෙනවා ගලනවා. සාසරයක් කියන්නේ. ඒක පරක්කු.
දියැල්ල ගලනවා. එල්ලායි කියලා හමු වෙන්නේ. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ අපට වදාරනවා රුප්පතිති උච්චති රූපං. විදෙන ස්වභාවයට නමක් රූපී කියන්නේ. රූපම් වික්ඛවේ අනිච්චං. මහණෙනි රූපය අනිත්‍යයි කියන්නේ අනිත්‍ය තුලමයි රූපේ. එහෙනම් අපට මෙච්චර කාලයක් නමකින් ඇති බවක් පිළි අරගෙන බලපු බැරිල්ල අයෝනිසෝ මනසිකාරයයි. නුවණින් මෙනෙහි වීමක් නෙමෙයි. නමක් දෙනකොට නමට දෙයක් ඇති බවක් එකතු වුණා. එයි ඇතිවීමත් සතර මහා භූතින්ගේ ඇතිවීමත් නැතිවීමත් ඇති හැටි දැක්කේ නෑ. ඒ ඇති හැටි නොදකනම් කතා කරනකොට බාල කාලේ ඉඳන් නමට අයිති දෙයක් ඇතිය කියලා පිළිගැනීමක් එකතු කරලා හරියට මලට දාගත්තා වාගේ ආයි වැරදි ආකාරයටම සිහි වෙන්න හේතුවක් වෙනවා. ඒ වැරදි ආකාරයෙන් සිහියට නැගීම කියන්නේ අයෝනිසෝ මානසිකාර. අයෝනිසෝ මානසිකාරම මුලලා වරදවා දැනගැනීමක් ඇති වෙනවා. වරදවා දැනගැනීමක් ඇතිලා ආයෙත් වරදවා දැනගන්න හේතුවක් වෙනවා. ඒක දැනගත්ත ඒවා නැති වෙනවා. ඒවා හැම වෙන්නේ නැහැ. නමුත් නැති වෙන්නේ ආයෙත් අවස්ථාව ලැබුණොත් වැරදි ආකාරයේ දැනගැනීමක් ඇති කරවන්න හේතුවක් වෙනවා. අර රූපේ පැහැදිලි වෙච්ච විදිහම බලන්න ඉතල. දැන් එහෙමනම් මේ විඥානයේ කියන ස්වභාවයට දැනගන්න ලැබෙන්නේ දැනගත් ආකාරය. හැබැයි විඥානය කියනවා නෙමෙයි. චක්කු ප්‍රසාදයට ගෝචර රූපේ හම් වෙනකොට දැන් මං කිය අපිට බණ අහන්න අලුතින් බණ අහන්න ඕනේ. චක්කු ප්‍රසාදේ කියනකොට මේ හැමදාම ප්‍රසාදයක් තියෙනවා කියනවා නෙමෙයි. හේතුපත්යෙන් හටගන්න ප්‍රසාදයක්. ගෝචර රූපේ හේතුපත්යෙන් හටගන්න ප්‍රසාදයක්. නැතිවෙච්ච කායම් වෙන්නේ නැහැ වාගේවා මේ හම් වෙන්නේ. ඒකට ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටෙනකොට මෙච්චර කාලයක් අයෝනිසෝ සිහි වුණා. වරදවා සිහි වුණා. දැන් එන්නෝ නැතිවීම වැටෙන්න යෝනිසෝ වෙන්න පටන් ගන්නවා. ඇති හැටි සිහි වෙන්නේ. ඇති හැටියට දැනගන්න. මොකක්ද මේ ඇති හැටිය හමු වෙනදී හමු වෙන්නේ නැහැ. අපිට හමු වෙන්නේ හැඳිනීමක්. මේකට කියනවා අසත් රූපයක් විඥානයත් එකතු වීමෙන් තින්නම් සංගති පස්සෝ මේ කාරණා තුන එකතු වෙන්නේ ස්පර්ශයක් හටගන්නවා. පස්සපච්ච වේදනා නිදීමක් වෙනවා. හැඳිනීමක් වෙනවා. සැකසීමක් සංස්කරණය වීමක් වෙනවා. සංඛාර වීමක් වෙනවා. ඒවට අපි කියන්නේ සිතුවිලි හිත. ඒතර සිතුවිලි හිතට වැරදි දැන ගැනීමක් ආවේ ඇතිවීම නැතිවීම නොදැක්ක හින්දා. ඇතිවීම නැතිවීම ඇති හැටියට දකින්නකොට අර වැරදි දැන ගැනීමේ හේතු අයින් වෙනවා. නිවැරදි ආකාරයටම දැනගන්නවා මේ ඉදිරිපත් වෙන්නේ යමක් දැනගන්නේ හිත හරහා නේද කියලා. සිතුවිලි හිත නේද මේ ඉදිරිපත් වෙන්නේ. ඒ වාට ප්‍රසාද රූප ගෝචර රූප හේතුණා. සත්‍ය වුණා. මේ රූප නාම දෙපැත්තම එතකොට හේතුඵල නිරෝධයට වැටෙනවා. ඇතිවීම නැතිවීමට වැටෙනවා. දැන් වරදව දැනගන්නා වූ ගතිය අත්හැරෙනකොට ඒක කියන්නේ නිර්වාණ අවබෝධ කරගන්නවා. මිදෙනවා. ප්‍රවෘත්තියෙන් මිදෙනවා කියලා. ඉතින් එහෙනම් මුලින්ම අර සතර මහා භූතයන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ගැන බලාගෙන යනවා. එතකොට අනිත් ටික පියවරින් පියවර ඉදිරිපත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව දෙස බලනකොට පවුරු පදනම් ඇති නුවර එතකොට පවුර පදනම් ඇති නුවර සිරුරට නම. දැන් එහි ద్వාරහය
දොරවල් 6. ඇස, කන, දිව, නාසය, ශරීරය. මනස. මෙතන හොඳ දොරටුපාලෙක් ඉන්නවා. පඬිත දොරටුපාලෙක් කියලා පෙන්නනවා. යක්ක නොහඳුනවන්න වුන් ඇතුල් නොකරන හඳුනන්න වුන් ඇතුල් කරන අර්ථිකා ගැඹුරට තියෙනවා. නමුත් අපි යථාභූත වශයෙන් දකින්නකොට ප්‍රසාදයට ගෝචරයේ ගැටෙනකොට බලන්න හඳුනාපු ආකාරයක් සිහියට නැගලා දැනගන්නකොට මනසිකාරයක් තියෙනවා. අපිට සිහියක් තියෙන්න ඕනේ මේ දේ අල්ලා ගැනීමක් වෙනවද අල්ලා නොගැනීමක් වෙනවද? අල්ලා ගැනීමක් වෙන්නේ සතර මහා භූතයන්ගේ අට ගැනීම නිරුද්ධ වීම දැකලා. එහි වැඩිමක් තියෙනවා නම් දැනගැනීමක් වෙනවා. දැනගැනීම අල්ලා ගන්න ඉඩක්. ඒනම් දොට්පාලිය කියන්නේ. ඒ වගේම ශීඝ්‍ර ගමනින් දූත විවලක් වෙනවා. එකඟතාවය හා විපස්සනාව සමත විපස්සනාව. සමතය කියන්නේ නානා රම්මන අරමුණු වලින් බැහැරව අදාළ කාර්යයට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. කාරණා දහසක් තිබුණත් හරියට ඇසපිය ගහන මොහොතකට වඩා ඉක්මනින් සියලු යොමු වීම අතහැර අදාළ කාර්යයට යොමු වෙන්න පුළුවන්. පුරු කරන්නේ ඒක සාමත. අදාළ කරුණ මොකද්ද කියලා විමර්ශනය කරගන්න පුළුවන් කමක් තියෙනවා. විපස්සනා. මේක තමයි ශීඝ්‍ර ගමනින් එන යුද්ධ යුව. අරමුණු විසුරුවා හැරලා බලන්න ඕන කාරණේට යොමු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඇති හැටි දකින්න. එතකොට අර සිව්මාන් සාලේ මැද නුවර හිමියා ඉන්නවා කියන වචනේ තිබුණා. බලන්න සතර මහා භූතයන්ගෙන් බැහැරව පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතුන් බැහැර විඥාන ධාතුව ගැන කතා කරන්න බෑ. ධාතුවේ හතරාකාර ක්‍රියාවක්. ඒ වගේම ඒ රූපේ ප්‍රත්‍යයෙන්ම විඥාන ධාතුව පහළ වෙනවා. විඥාන ධාතුව හරහා තමයි ආය රූපේ කෙරෙහි දැනගන්නේ වැඩ කරන්නේ. ශාරීරික විෂමතාවයක් කෙනකොට රෝගයක් කියලා දැනගන්න. බලන්න. ආස්වාස වාතේ ලේ ධාතු දෙක සංයෝග වෙනවා නම් හරියාකාරව මේ ශාරීරිය තුල උණුසුම ශක්තිය හට ගන්නවා නම් සීතල වෙලකිනවා නම් සතර මහා භූතේ විෂමතාවයේ විඥානෙට නැගෙනවා. සිතුවිලි හිතට නැගෙනවා. පිපිපාසයි බඩගිනි අහවල් අතුල්පතුල් දෙවිල්ලයි මේවා කෙනෙකුට අයිති දේවල් නෙමෙයි. හේතුඵල ධර්ම. සිතුවිලි හිතේ අර්ධය පහළ වෙනවා. හිතුවිලි හිත වරදව පිළිගන්නක මිහින්දේවා මගේ වෙලා තියෙනවා. නැත්තම් ඒ හේතුඵලයක් කියලා ගන්නවා. මේ හේතුඵල ධර්මයෙන් තමයි මේ හේතුඵල ධර්මේ පවත්තන්නේ හේතුඵල ධර්ම. කය අඩුව සපයන්නේ ඒකින්මයි. ඒකට සපේනවා ඒකින්ම. නමුත් නිත්‍යතාවයක් බලාපොරොත්තු වෙන ඉඳෙතන අරගෙන. ඒක කියනවා සක්කාදිට්ඨිය කැඩෙනවා. විචිකිච්ඡාව සැකේ අතහැරෙනවා. අන්මගක් නෑ සම්මා දිට්ඨිය වෙනවා. බලන්න නුවර හිමියා විඥානිත ආකාමී පවරා දුන්නා කියන්නේ විඥාන නිරෝධය ගැන පැහැදිලි. පවරා දීම නිවීම නිවන අල්ලන්න බැහැ. එක අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ වදාරන්නේ නිවන කාගයේ සේවීම නිවන. දේශේ සේවීම නිවන. මෝහයේ සේවීම නිවනයි කියලා. බලන්න මුලාව නිසායි රාග දේශ දෙකක් පහළ වෙනවා. නිවන කියන්නේ නිවියේවා.
එතකොට ඒ ශීඝ්‍ර ගමනින් ආපු දූතයල ආකාරණි පවරා දීලා මඟට පිළිපැන්නා කියනවා. සම්මාදිට්ඨිය මුල් කොටයි කම්මස්සගත සම්මාදිට්ඨියෙන් උදව් ලබාගෙන ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙනවා. ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙලා නැවතත් සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරිහත් සෝතාපට්ටි ඵලයටපත් වෙන්නත් ආර්ය අෂ්ටාංග මාර්ගය උපකාර වෙනවා. නමුත් සෝතාපට්ටි මාර්ගයෙන් ඵලසිතට අනුතුරුව සකුද්දාගාමි වෙන්නත් ආර්ය අෂ්ටාංග මාර්ගයට බැස ගන්නවා. එතකොට මාර්ගඵල පිළිවෙලින් සැඟවුණු අනුසයන්සේ විශේෂයන් අවසාන වශයෙන් රහතන් වහන්සේට බලන්න උපතක් දෙන්න භවගතිය. නමුත් ස්කන්ධ පරිහරණයක් වෙනවා. ස්කන්ධ පරිහරණය යුද්ධ ලියන්නේ. මේ උපමාවෙන් දත යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඉතින් මේ කාරණේ ඇහුවා එක දවසකට ඇහිම සීමා අද අපට අහපු තැනම අවබෝධයක් ලැබෙනවා. අවබෝධ සම්පූර්ණත් වෙන්න පුළුවන්. මේ නෛර්යානික ධර්මයේ අපි එහෙම නැහැ කියන්න හොඳ නැහැ. එම මහා ඥානවන්තෝ ඉන්න පුළුවන්. සමහර විට දේශකයන් වහන්සේට වඩා ශ්‍රාවකයා ඉදිරියට ගිහින් අවබෝධ කරපු අවස්ථාවල් තිබුණා. මේ ශාසනය. ඉතින් අපි එහෙම ධර්මයේ ප්‍රධාන තැනකින් තියාගන්න ඕනේ, කරු කරන්න ඕනේ අපි. මොකද අපේ මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ මේ රූප නාමයන් කෙරෙහි රහසකින්වත් රැවටීමකටපත් නොවුණු තැනකින් සාත්තුණු තැනකින් අත්හැරුණු තැනකින් දුන්නු ධර්මයක් න්‍යායක් නේ. ඒකයි මේකට බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. ඒ න්‍යාය තුලින් තාත් කරගන්න පුළුවන් වකවාන. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ තුන් බුද්ධිය අපට සරණයි. ඒ වගේම අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම එකසේ ප්‍රතිඵල ලබන්න දෙන්න නෛර්යානික ධර්මය අපට සරණයි. ධම්මං සරණං ගච්ඡාමි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපන්කම ආර්ය සංඝයා වහන්සේ අපට සරණයි. ආර්ය මාර්ගය සරණයි. සංඝං සරණං ගච්ඡාමි. ඒ ත්‍රිවිධ රත්නයේ කෙරේ අපිට තාමත් ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ තිසරණ සරණ යන්න ඕනේ කියලා. ඒ ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ඒ වදාළ ධර්මය අපේ ජීවිතයට එකතු කර ගන්න ලැබුවොත් අපිට හැම කෙනෙකුටම පුළුවන් ඒ මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න. නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරනවා කියන්නේ මේ රූප නාමයන් ඇතිතතු දැක ගැනීම අල්ලා ගන්නා වූ ගතිය අතහැරීම. ඉතින් මේ පින්වතුන්ට අද දවසේ මේ දේශනාව වෙන ධර්මය අහලා හොඳට විවේක ස්ථානවල මේක නැවත නැවතත් වැඩෙන ආකාරයට මෙනෙහි වෙමින් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ දවසේහි තියෙන ප්‍රයෝජනීය ජීවිතයට එකතු කරගත්තොත් මහා ප්‍රයෝජනයක් වෙනවා. ලෞකිකත් ඉක්මවා යෑමක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළා යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තම ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තම උතුම් නව ලෝකෝත්තර සී සද්ධර්මය නුවණින් නොදැක සියක් වසක් ජීවත් වෙනවට වැඩිය ඒ ධර්මයේ නුවණින් දැක ගත වෙන එකදා ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා. නුවණින් නොදැක ගත වෙන හැම වෙලේම මම අතීතයේ හිටියෙත් මම දැන් ඉන්නෙත් මම මතුවට ඉන්නෙත් මමමයි මේ කියන්නේ කරන්නේ මේ හැම දෙයක්ම මට වෙන්නේ. ඒතර කර්ම කරමින් කර්ම රැස් වෙනවා විපාක දෙන්නේ. ඒ විපාක වාරයේ සක්කාය දිට්ඨිය මත කොයි පැත්තට හැරීද දන්නේ. අපිට මේ අතර පාඩක් උප්පත්ති පේනවනේ.
මනුෂ්‍යයන් වාසයෙන් උපදලා හැපෙන හැටි, වැළපෙන හැටි, කම්පා වෙන හැටි මේ ලෝකේ අපිට තේරෙන්නේ. බලන්න ධර්මයෙන් නොදැක ජීවිත අවුරුදු 100ක් ගත වුණත් කර්ම කරමින් කර්ම රැස් කරමින් විපාක විඳිනවා. ධර්මයේ දැක එක දවසක් ජීවත් වෙනවා නම් උතුම් කියලා වදාලා. ඉපමණකින්ම කර්මයක් සේ වුණා අයිතිකාරයක් නැති බව බෝධ වී. දැන් ඒ අයිතිකාරයක් අතහැරන පිළිවෙල තමයි බලන්න තියෙන්නේ. හරි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් පරිනිර්වාණ. නැවත කවදාකවත් රූපය ගැන විග්‍රහ කරන්න හිතකින් බෑ. මොකද ඒ ගතිය ඉවරයි. රූපය ගැන විග්‍රහ කරනවා කියන්නේ රූපය ගැන තියෙන තරක් නොවේනේ ඒකපත්යෙන් අට ගන්න දුන්දලට බවක්. ඉතින් ඒ ස්වභාවය අපි අවබෝධ කරගත්තොත් එකදා ජීවිතය අපිට ශ්‍රේෂ්ඨයි. එහෙනම් හොඳට ශ්‍රද්ධාවකින්, හොඳ සිහියකින්, වීර්යය කුතු කරගෙන සමාධි චිත්තෙන් ප්‍රඥාවට අනුවත ධර්මයන් දැකගෙන ඒ උතුම් ජාති ආදී දුකින්තර උතුම් නිවනින් අපි සියලු දෙනාටම නිවි සැනසෙන්න හේතු ආසනා වේවා කියලා අපිට මේ සුද්ධ භූමියට අධිග්‍රහිත වන්නා වූ මාර්ගඵලලාභී දෙවියන් ඇතුළු දේව සමූහයාට අපි විසින් සිද්ධ කර ගන්නා ලද පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වෙලා තව තවත් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය අදහස් ඉෂ්ටසර සිද්ධ කරගන්නට දිනින් සැනසීම ලබත්වා අපි නමින් නැසී ගිය පරලෝ යන්නට යුදනා වූ මෞපිය ගුරුවර නෑද බන්දු මිත්‍රාදීන්ට පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා. ඒ අය සැපතින් සැපතකට පත් වෙමින් සාපිපාසාදී වේදනා සංසිඳවමින් උතුම් නිර්වාණ අවබෝධයට කල්යාණ මිත්‍ර සේවනයේ ලබත්වා නිර්වාණ අවබෝධය කරත්වා නොනසී ජීවත් වෙන්නා වූ මෞපිය ගුරුවරාදීන්ට කායික මානසික සහනය සැනසීම සැලසේවා. ධර්ම අවබෝධ කරගැනීම හේතු ඇති වේවා. අපි හැම කෙනෙකුටම චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්පූර්ණ කරගෙන උතුම් නිර්වාණ ධාතයෙන් නිවි සැනසීමට හේතු ආසනා වේවා කියලා අත්සාන කරා. ආකාසත්තා බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු නීකරු. ධර්ම ශ්‍රවණාන් සංසේ කරනකොට නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි.